මම අද කරන්න හිතාගෙන ඉන්නේ accounting records and charges. මුලින්ම අපි records වලට යමු. Yes. So registered officer ගැන තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. එතකොට පළවෙනි 113 වෙනි sorry 113 වෙනි වගන්තිය කියනවා හැම කම්පැනි එකකම registered office එක ලංකාවේ තියෙන්න ඕනේ. කියන්නේ ලංකාව ඇතුළත තියෙන්න ඕනේ. මොකද ඒ registered office එකට තමයි සියලුම sannivedanayan සහ දැනුම් දීම් කරන්නේ. කියන්නේ රෙජිස්ට්‍රාර්ට මොනවා හරි කම්පැනි එකට කියන්න ඕන නම් එයා ඒක එවන්නේ ඒ නෝටිස් එක එවන්නේ රෙජිස්ටර්ඩ් ඔෆිස් එකට. කියන්නේ ඒක නිකන් අර හෙඩ් ක්වෝටර්ස් වගේ. හැම කම්පැනි එකකටම තියෙන හෙඩ් ක්වෝටර්ස් වගේ එකක් නිකන් අර මූලික තැනක් අන්න ඒ වගේ සීන් එකක්. 114 කියනවා subject to the articles and the Companies Act, a board of a company may change the registered office at any time. කියන්නේ කම්පැනි එකක අධ්‍යක්ෂක මණ්ඩලයට පුළුවන් ඕනෑම වෙලාවක රෙජිස්ටර්ඩ් ඔෆිස් එකේ තියෙන තැන වෙනස් කරන්න. ඒතර මතක තියාගන්න මෙතන ආටිකල්ස් සහ කම්පැනිස් ඇක්ට් එකේ දීලා තියෙන මඟ පෙන්වීමට යටත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් හිතන්නකො මෙහෙම ආටිකල්ස් වල කියලා තියෙනවා මේ අපේ මේ කම්පැනි එකේ රෙජිස්ටර්ඩ් ඔෆිස් එක බස්නාහිර පළාත ඇතුළත තියෙන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ අවස්ථාවකදී බස්නාහිර පළාතෙන් එළියට අරන් යන්න බෑ. කියන්නේ බස්නාහිර පළාත ඇතුළත ඕනම තැනක තියන්න. හිතන්නකෝ එහෙම මුකුත්ම කියලා නැහැ. එහෙනම් ලංකාවේ ඕනම තැනක තියෙන්න පුළුවන්. නෑ යාපනයේ, කිරිනොච්චියේ, ගාල්ල, මාතර, ත්‍රිකුණාමලේ ඕන තැනක තියෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. Notice in the prescribed form change shall be given to registrar. Okay. මෙතන කියන්නේ දැන් එහෙම වෙනස් කරනවා නම් ඒ වෙනස් කිරීම සම්බන්ධයෙන් ෆෝම් එකක් ෆිල් කරලා රෙජිස්ට්‍රාර්ට කියන්න ඕනේ. අපි මේක වෙනස් කරන්න යන්නේ. ඒතර ඒ ෆෝම් එක කැමති විදිහට හදන්න බෑ. ඔල්රෙඩි තියෙනවා ෆෝම් එකක්, ඇප්ලිකේෂන් එකක් තියෙන. ඒක අරගෙන ෆිල් කරලා දෙන්න තියෙනවා. එහෙම ෆිල් කරලා දුන්නාට පස්සේ ඒ රෙජිස්ට්‍රාර්ට දැනුම් දීපු දවසේ ඉඳන් දවස් 5කට පස්සේ වැඩ කරන දවස් 5කට පස්සේ තමයි මේක වළංගු වෙන්නේ. ඒ කියන්නේ මේ දවස් 5 ඇතුළත වළංගු වෙන්නේ නැහැ මේගොල්ලෝ මේ ධනමාරු කරා කියලා. නැත්නම් හිතන්නකෝ මෙහෙම අපි කියනවා දැන් ජූනි 1 වෙනිදා අපි රෙජිස්ට්‍රාර්ට ගිහිල්ලා මේක දැනුම් දෙනවා. අපි වෙනස් කරන්න යන්නේ කියලා. හැබැයි අපි එයාට කියනවා අපි මේ කරන දේ වළංගු වෙන්නේ ජූනි 30 වෙනිදා කියලා. අපි යාට කියනවා ඒක. අපි යාට දැනුම් දෙනවා. නෝටිස් එක දෙනකොට. ඒ වගේ වෙලාවකදී නා ජූනි 30 වෙනිදා ඉඳන් තමයි මේක වළංගු වෙන්නේ අලුත් තැන. එහෙම නැත්නම් එහෙම මුකුත් කිව්වේ නැත්නම් අර කලින් කිව්වා වගේ දවස් වැඩ කරන දවස් 5කට පස්සේ මේක වළංගු වෙනවා. දැන් මේ කතා කරන්නේ accounting records ගැන. accounting records කියන්නේ අර අපි A levels වල කරපු ඒවා. ඒ කියන්නේ අපි හදපු ওই මුද්‍රාල් පොත්, ජර්නල්, ණය ගැති, ණය හිමි ඔය එක එක හැදුවානේ සාහන ledger accounts ගහ. අන්න ඕවා තමයි accounting records කියලා කියන්නේ. කියන්නේ ලොකු ඒවා. financial statements නෙමෙයි. accounting records කියන්නේ financial statements නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කරන accounting වල කරන financial accounting. Every company shall keep accounting records which correctly record and explain the company's transactions. හැම කම්පැනි එකකම accounting records තියෙන්න ඕනේ. ඒක correctly record කරලා දෙන්න. ඒ කියන්නේ හරියට තමයි ඒක වාර්තා කරලා දෙන්නේ. ඒ වගේම කම්පැනි එකක කරන ගණදෙනු සියල්ල මේක විස්තර වෙලා තියෙන්න ඕනේ. ඒතර මේ accounting records පාවිච්චි කරලා කරන දේවල් තුනක් තියෙනවා. At any time, enable the financial position of the company to be determined in reasonable accuracy. With reasonable accuracy. ඒ කියන්නේ මේ accounting records දිහා බලලා අපිට පුළුවන් වෙන්න ඕනේ කම්පැනි එකේ financial position එක මූල්‍ය තත්ත්වය යම්කිසි සෑහීමකටපත් වෙන්න පුළුවන් තරමේ නිවැරදිභාවයකින් යුතුව තීරණය කරන්න. මෙතනදි මතක තියාගන්න අපිට 100% ඉතින් ගන්න බෑ accounting records දිහා බලලා ඒකට financial statements හදන්න ඕනේ. හැබැයි බලලා පොඩි දල අදහසක් ගන්න පුළුවන්. ඒ දල අදහස සෑහීමකටපත් වෙන්න පුළුවන් තරමකට නිවැරදි වෙන්න ඕනේ කියලා තමයි මෙතන කියන්නේ. Enable the directors to prepare financial statements in accordance with this act. ඒ කියන්නේ මේ companies act එකේ අත්‍තරම කියනවා නම් directors ලට තමයි වගකීම දීලා තියෙන්නේ financial statements හදන්න. ඒකෙන් කියවෙන්නේ නැහැ directors ඔක්කොම ටික පැත්තකට දාලා financial statements හදන්න ගන්න ඕනේ කියලා හිත අනිත් දෙන්නගෙන. එහෙම දෙයක් නෙවෙයි මෙතන කියන්නේ accountants තමයි හදන්නේ කවුරුද? ඒ company කියන accounting පාර්ශවයේ තමයි මේක හදන්නේ. හැබැයි ඒකේ ප්‍රධාන වගකීම තියෙන directors ලට. ඒ කියන්නේ මොනවා හරි financial statements වල අවුලක් ගියොත් මුලින්ම කතා කරන්නේ directors ලට. accountants ලව හොයාගෙන යන්නේ නැහැ මුලින්ම. directors වල කතා කරලා තමයි accountants වල යන්නේ. ඒතර directors වල තමයි මේකේ ප්‍රධාන වගකීම. ඒක තමයි මෙතන කියන්නේ ප්‍රධාන වගකීම තියෙන යාලට. ඒතර directors වලට පුළුවන් වෙන්න ඕනේ මේකේ accounting records දිහා බලාගෙන financial statements හදන්න. මතක තියාගන්න මෙතන හදන්න කියලා කියන්නේ හදන්නම නෙමෙයි. ඒක accountants ලා කරනවා. අර මෙතන කියනවා මොකද වගකීම තියෙන යාලටනේ. ඒ හින්දා. Enable the financial statements of the company to be readily and properly audited. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවනේ audit එකක් කරන්නේ කොහොමද කියලා දල වශයෙන් අදහසක් තියෙනවානේ.
accounting records බලලා financial statements බලලා මේ දෙක ගැලපෙනවද මේ දෙක අර එකිනෙකට ගැලපෙනවද කියන එක සාමාන්‍යයෙන් ඔඩිට් එකේ බලන්නේ. එතකොට එතනදී ඔඩිට් කරන්නත් accounting records ඕනේ. ඒතර accounting records වල තව දෙයක් තමයි මේක හරියට කියන්නේ නිර්වද්‍යතාවයක් සහිතව මේක පවත්වාගෙන යන්න කියලා කියන තව හේතුවක් තමයි මොකද මේ financial statements audit කරද්දී මේ accounting records අවශ්‍ය වෙනවා. මොනවාද accounting records කිව්වම මේකේ තියෙන්න ඕන දේවල්. පළවෙනි දේ තමයි the entries of money received and expended each day. ඒ කියන්නේ company එක දවස ගානේ ලැබිච්ච සල්ලි මොනවාද සහ සල්ලි ගෙවපු දේවල් මොනවාද කියන එක ගැන වාර්තාවක් තියෙන්න ඕනේ සහ the matters in respect of which such money was spent. මොන දේවල් වලට ඒ සල්ලි වියදම් කරේ. ඒ කාරණා ටිකක් තියෙන්න ඕනේ. A record of the assets and liabilities company ගේ වත්කම් සහ වගකීම් පිළිබඳ වාර්තාවක්. If the company's business business involves dealing in goods, කියන්නේ company එක භාණ්ඩ විකිණීම හෝ භාණ්ඩ මිලදී ගෙනාට භාණ්ඩ සම්බන්ධව නම් ඩීල් වෙන්නේ එතනදී a record of goods bought and sold. ඒ කියන්නේ භාණ්ඩ මිලදී ගත් ප්‍රමාණය සහ විකුණ ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් තියෙන්න ඕනේ. සහ මේ ඊළඟ කොටස මට කියන්නේ මම කියන sentence එකේම ඊළඟ පාඩම except goods sold for cash අන්න ඒක මට හරියට තේරෙන්නේ නැහැ. මම සිංහල ඇක්ට් එකක් කියලා බලලා මට පොඩක් රියලුවට යන්නේ කියලා. බට් මට ඒ තේරෙන්නේ නැහැ. මට හිතුනේ මෙන්න මෙහෙම දෙයක්. මේක ෂුවර් නැහැ. මට හිතෙච්ච දේ මම කියන්නේ. මෙතනදි කියන්නේ මුදලට හැර වෙනත් යම් කිසි දෙයකට ඒ කියන්නේ දැන් හිතන්නකෝ තවත් එක්ක තව යම් කිසි භාණ්ඩයකට වෙන්න පුළුවන් යම් කිසි දේපලකට වෙන්න පුළුවන් වෙනත් දෙයක් සම්බන්ධයෙන් sorry ළමයි yeah so සිල්ලරට මොකක් හරි විකුණලා තියෙනවා නම් sorry සිල්ලරට කරන ව්‍යාපාරයකදී මුදලට හැර කියන්නේ මුදල් ගන්නේ නැතුව වෙන මොන හරි දෙයක් අරගෙන භාණ්ඩ විකුණලා තියෙන අවස්ථාවකදී that I know both the goods buyers sellers and the relevant invoices. ඒ කියන්නේ ඒ මම හිතන්නේ ඒ exchange ඒ හුවමාරු කරගත්ත භාණ්ඩ මොනවද? ඒවා මිලදී ගත්ත අය කවුද? විකුණපු අය කවුද? සහ ඒකට අදාළ කරන invoices මොනවද? කියන එක සම්බන්ධ වාර්තාවක් තියෙනවා මම හිතන්නේ. ඊළඟට record of stock held at the end of the year, records of stock takings during the year. වර්ෂ අවසාන තොග සම්බන්ධ වාර්තාවක් සහ ඒ වර්ෂ තුලදී තොග මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් අතුලත් වෙන්න ඕනේ වාර්තාව. If the company's business involves providing services, a record of services provided and relevant invoices. භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් නෙමෙයි. හිතන්නකෝ සේවා සැපීම සම්බන්ධයෙන් තියෙන බිස්නස් එකක් කියලා. ඒතර ඒ වගේ බිස්නස් එකක් නම් මෙතනදී කරන්න ඕන දේ තමයි මේ සේවා සැපීම සම්බන්ධයෙන් ඒගොල්ලෝ කොච්චර සේවාවක් සැපෙව්වද මොන සේවාවන්ද කොච්චරක් සැපෙව්වද සහ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ඉන්වොයිසස් මොනවද කියන එක අතුලත් වෙන්න ඕනේ. ඊළඟට place where the accounting records are kept. කොතනද මේ accounting records තියන්න ඕනේ? A company shall keep its accounting records in Sri Lanka. මතක තියාගන්න ලංකාව ඇතුළත තියෙන්න ඕනේ. ලංකාවේ කොහේ හරි ලංකාව ඇතුළත තියෙන්න ඕනේ. However, ඔන්න දැන් තියෙනවා පොඩි exception එකක්. පොඩි chance එකක් දීලා තියෙනවා. Where the registrar considers. ඒ කියන්නේ registrar හිතනොත් it is not harmful to the national economy or to the interest of shareholders of the company. ඒ කියන්නේ company කියන්නේ ලංකාවේ ආර්ථිකයට හරි නැත්තම් කම්පැනි එකේ ඉන්න shareholders ලගේ කැමැත්තට හරියට ඒගොල්ලන්ගේ තියෙන අවශ්‍යතාවයට හරි නරකක් වෙන්නේ නැත්තම් he may permit a company to keep its accounting records outside Sri Lanka. Register සමහර කාලයට අවසර දෙනවා ලංකාවෙන් පිට ඒගොල්ලන්ගේ accounting records තියන්න. මතක තියාගන්න මෙතනදී registrar ගෙන් අනිවාර්යෙන්ම approval එක ගත යුතුයි. මේක කරන්න නම්. Okay, right to inspect records. මෙතන කියන්නේ මෙතන මේ මාතෘකාව මේකට ගැලපෙන්නේ නැහැ වගේ. මේ මාතෘකාව යනවනේ පිටිපස්සට ඇත්තම කියනවා නම් මම හිතන්නේ. හරි කමක් නැහැ. ඒ මාතෘකාව හිතන්න එපා. A company shall keep the following documents at its registered office. company එක registered office එකේ මෙන්න මේ කියන වාර්තාවන් ටික තියන්න ඕනේ. පළවෙනි එක the certificate of incorporation and the articles.
කම්පැනි එක ලියාපදිංචි කරලා දෙනවනේ සර්ටිෆිකේට් එකක් සමාගම සංස්ථාපනය කරගත්තී සහතිකයක් දෙනවනේ සහතිකය තියන්න ඕනේ සහ articles of association තියෙනවා registered office එකේ. Minutes of all meetings and resolutions of shareholders passed within last 10 years. shareholders ලගේ තිබ්බ meetings වල minutes කියලා කියන්නේ නිකන් අර meeting එක ගැන පොඩි නිකන් අර meeting එකට ගියපු නැති කෙනෙකුට නිකන් පොඩි අර නිකන් සාරාංශයක් වගේ meeting එකක් ගන්න එක තමයි minute එකක් කියන්නේ. ඒතර ඒ හැම meeting එකකදී minute එකක් හදන්න. ඒ කියන්නේ මොනවාද සාකච්ඡා වුනේ මොන තීරණද අර මේ එකඟතාවයකට ආවේ මොන resolutions මෙහෙම resolution එක pass කරා මෙන්න මෙච්චරක් මේකට කැමති නා වගේ නිකන් පොඩි දල සාරාංශයක් දාලා minute එකක් හදන්න meeting එකකට. ඒතර shareholders like meetings වල minutes තියෙන්න ඕනේ. ඒ වගේම pass කරපු resolutions තියෙනවනේ මතක තියාගන්න අවසාන වසර 10කට. කියන්නේ මේ 2020 කියන 2021 කියන වසර 10ක් ආපස්සට තියෙන්න ඕනේ. අඩුම තරමේ. මතක තියාගන්න අඩුම තරමේ. කියන්නේ මෙතන වසර 150ක් තිබ්බ තවුලක් නෑ අඩුම 10ක් තියෙන්න ඕනේ. ඒක දැන් පටන් ගත්තේ අවුරුදු 2-3කට කලින් නම් ඉතින් ඒ 2-3 ටික තියෙන්න ඕනේ. එහෙම නැත්නම් 10කට වඩා වැඩි කාලයක් නම් කම්පැනි කරගෙන ඉඳලා අඩුම තරමේ අවුරුදු 10 කියලා තියෙන්න ඕනේ. An interest register unless it is a private company. interest register කියලා එකක් තියෙනවා. මේ interest register එක තියෙන්නේ directors වට කම්පැනි එක ගැන තියෙන interest එක මොනවාද? ඒ කියන්නේ කම්පැනි එකේ අධ්‍යක්ෂක මණ්ඩලය නෑ ඇත්තම කතාව කියනවා නම් අධ්‍යක්ෂක මණ්ඩලය කියලා කියන්නේ සාමාන්‍ය සේවකයෝ නෙමෙයි කම්පැනි. සාමාන්‍ය වැඩ කරන පුද්ගලයෝ වගේ නෙමෙයි. එයාලට සාමාන්‍ය වැඩ කරන පුද්ගලයන්ට වඩා ලොකු වගකීමක් තියෙනවා කම්පැනි එක ගැන. ඒතර එයාලා තමයි ඇත්තම කියනවා නම් shareholders ලගේ සල්ලි අරගෙන shareholders වෙනුවට කම්පැනි එක පවත්වාගෙන යන පුද්ගලයෝ. හැබැයි එයාලටත් තියෙනනේ යම්කිසි ඒගොල්ලන්ගේ පෞද්ගලික ආසාව, ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ ඒගොල්ලන්ගේ කැමැති තියෙනවානේ. හිතන්නකෝ කම්පැනි එක යම්කිසි වාහනයක් ගන්න යනවා කියලා. ඒතර ඒ ගන්න යන වාහනය සම්බන්ධයෙන් ඩිරෙක්ටර්ට තියෙන කැමැත්ත අකමැත්ත මොකක්ද? මෙතන මේ මම දන්නේ නැත්නම් මේ ඉන්ට්‍රස්ට් කියන වචනේට මොකද්ද සිංහලට මේක කියන එක මම දන්නේ නැහැ. ඒක නිකන් කැමැත්ත නෙමෙයි අර ඒගොල්ලන්ට ඒකෙන් තියෙන නිකන් ඒක කැමැත්ත සහ බලපෑම දෙකම වගේ තැනට එනවා නිකන්. මේ ඒ කියන්නේ දැන් කම්පැනි එක කියලා වාහනයක් ගත්තොත් ඩිරෙක්ටර් කෙනෙකුට ඒ සම්බන්ධයෙන් තියෙන ආසාව මොකක්ද? කියන්නේ ඒකේ ඒ සම්බන්ධයෙන් යාට තියෙන බලපෑම මොකක්ද? අර එහෙම දෙයක්. එතකොට ඒ ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකේ තියෙන ඒකේ ඩිරෙක්ටර්ස්ලට කම්පැනි එක සම්බන්ධයෙන් තියෙන ඒගොල්ලන්ගේ ආසාවල් සහ ඒගොල්ලන්ට තියෙන බලපෑම් ගැන. එතකොට පබ්ලික් කම්පැනි එකක අනිවාර්යෙන් ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකක් තියෙන්න ඕනේ. මොකද shareholdersලා ගොඩාක් ඉන්නවා. එතකොට shareholders නෙමෙයි කම්පැනි එක පාලනය කරන්නේ වෙනම පුද්ගලයන් ටිකක්. එතකොට ඒ නිසා ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකක් අනිවාර්යයෙන්ම තියන්න ඕනේ. හැබැයි private company එකකට ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකක් පවත්වාගෙන යන එක අනිවාර්ය නැහැ. එතකොට මොකද සමහර කෙනෙක් ප්‍රයිවට් කම්පැනි එකේ අයිතිකාරයෝමනේ කළමනාකරුවෝ වෙලා ඉන්න මැනේජර් ඩිරෙක්ටර්ස්ලා වෙලා ඉන්න. ඒ වගේ අවස්ථාවක ඉතින් ඒගොල්ලන්ට එහෙම ලොකු වෙනසක් නැහැ එතනදී. ඒ නිසා ප්‍රයිවට් කම්පැනි එකක් ඒගොල්ලන්ට මේ ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකක් පවත්වාගෙන යන්න ඕනේ නැහැ කියලා එකඟතාවයකට අවිලා තියෙනවා නම් ඒ වගේ වෙලාවක මේක තියන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකක් ඒගොල්ලන්ට හිතනවා නම් පවත්වාගෙන යන එක හොඳයි කියලා හිතනකොට දැන් ප්‍රයිවට් කම්පැනි වුණත් අයිතිකාරයෝ නෙමෙයි නම් ඩිරෙක්ටර්ස්ලා වෙලා ඉන්නේ. ඒ වගේ වෙලාවක ඒගොල්ලෝ හිතනවා ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එකක් තියාගෙන යන්න හොඳයි කියලා. එතනදී ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ඒක අනිවාර්ය නෑ ප්‍රයිවට් කම්පැනි එකට. හැබැයි පබ්ලික් කම්පැනි එකකට ඒක අනිවාර්යයි. එතකොට ඒ ඉන්ට්‍රස්ට් රෙජිස්ටර් එක තියෙන්න ඕනේ රෙජිස්ටර්ඩ් ඔෆිස් එකේ. then board meetings වල කියන්නේ directors ලගේ meetings වලට ඉන්නේ board meetings අතර board meetings වල තියෙන minutes මොනවාද ඒගොල්ලන් pass කරපු resolutions මොනවාද ඒගොල්ලන්ගේ තියෙන committees හතරක් තියෙනවා සාමාන්‍යයෙන් committees 3යි තියෙන්නේ හැබැයි ඒක හතරකට කඩා ගන්න පුළුවන් nomination remuneration audit committee and risk committee ඔතන risk committee කියන එක අනිවාර්ය නැහැ අපිට ඕන නම් ඒක audit committee එකකට කරගෙන යන්න පුළුවන් මතක තියාගන්න මම මේ කතා කරන්නේ corporate governance ගැන ඉතින් corporate governance code එකක් තියෙනවා corporate governance code එක යටතේ directors ලාට තියෙන්න ඕනේ committees තුනක් අඩුම තුනක් තියෙනවා audit committee remuneration committee nomination committee audit committee එකෙන් තමයි සියලුම විගණක කටයුතු ටික සියලුම විගණක කටයුතු සම්බන්ධ කියන්නේ internal auditors ලා පත් කරන්නේ external audit එක ගැන බලන්නේ ඔක්කොම කරන්නේ audit committee එක සහ risk committee එකක් නැත්නම් company එකේ තියෙන risk මොනවාද අරම බලන්නේ risk committee මේ audit committee එක remuneration committee කියලා කියන්නේ directors ලගේ මොකද කියන්නේ salary එක directors ලගේ වැටුප තීරණය කරන committee එක තමයි remuneration committee කියන්නේ දැන් directors වල සල්ලිම විතරක් නෙමෙයි දෙන්නේ ඒගොල්ලන්ට වාහන දෙනවා insurance දෙනවා health care facilities දෙනවා ඊළඟට සමහර කෙනෙක්ට shares දෙනවා ඒගොල්ලන්ට share options කියලා ඒ වගේ එක දේවල් දෙනවානේ directors වලට companies වෙන කියන්නේ ඒගොල්ලන්ගේ වැටුප ගත්තාම මේක package එකක්
නිකන් අර සාමාන්‍ය සේවකෙක් වගේ මාසාන්තිමට බැංකු account එකට දාන පඩිය විතරක් නෙමෙයි. ඒගොල්ලන්ට ලොකු package එකක් දෙන්නේ. ඒකට වාහන තියෙනවා, ඊළඟට සමගට fuel allowances තියෙනවා, insurance තියෙනවා, medical allowances තියෙනවා. ඔය වගේ සමගට family එකට මොනවා හරි දීලා තියෙනවා, telephone allowances අරම එන ගොඩක් තියෙනවා allowances. ඒතර ඕක package එක. ওই package එකට මොනවාද දාන්නේ, කොච්චර දානවද, කොහොමද දාන්නේ, ඕවා තීරණය කරන්නේ remuneration committee. nomination committee කියලා කියන්නේ directors ලා පත් කරන එක සාමාන්‍යයෙන්. දැන් හිතන්නකෝ ඉන්න CFO එහෙම නැත්නම් අපි කියනවා chief finance officer. එයා රිටයර් වෙනවා කියලා හිතන්න. එයා කම්පැනි එකෙන් අයින් වෙනවා. එතකොට ඊළඟට CFO කෙනෙක් පත් කරද්දි මොනවාද එයාට තියෙන සුදුසුකම්? දැන් කම්පැනි එක ඇතුලේ කවුරුද හොඳයි ඉන්නේ? කම්පැනි එක ඇතුලේ කවුරුත් නැත්නම් අපිට ගන්න පුළුවන්. තව එළියේ ඉන්න අයගෙන් කවුද හොඳට ඉන්නේ? දැන් අර හෙඩ් හන්ටින් කියලා එකක් තියෙන. හෙඩ් හන්ටින් කියන්නේ මේ හොඳට මාකට් එකේ ඉන්න කෙනෙක්ව හොයාගෙන හොඳ ඩිරෙක්ටර් කෙනෙක්ව හොයාගෙන මේගොල්ලෝ මොකද කරන්නේ? ගිහිල්ලා ඒගොල්ලන්ට වෙන කම්පැනි එක දැනටම ඩිරෙක්ටර් කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ව හොයාගෙන ගිහලා ඇත්ත එක කතා කරලා හොඳ පඩියක් දෙන්නම් කියලා ඇත්ත එක අර ඩිස්කස් කරලා නෙගෝෂিয়েට් කරලා එයාව ටක් ගාලා අපේ කම්පැනි එකට ගන්න. ඒක තමයි හෙඩ් හන්ටින්. ඒතර ඔය ඔක්කොම හෙඩ් හන්ටින් අරන් මේ ඔක්කොම කරන්නේ නොමිනේෂන්ස් කමිටි එක. ඒතර ඔය කමිටි එක අස්සේ ඉන්නේ අර ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්න පුද්ගලයෝ ටිකම තමයි. ඒගොල්ලෝ තමයි එක එක ඒවාට කැඩලා ඉන්නේ. එතකොට ඒගොල්ලන් මීටින්ග්ස් තියනවානේ. දැන් රෙමිනරේෂන් කමිටි එකේ මීටින්ග්ස් තියනවා ඩිරෙක්ටර්ස් ලා වැඩ කරගෙන කතා කරනවා. අර ඔය වගේ ඒගොල්ලන්ගේ මීටින්ග්ස් තියෙනවා. ඒතර ඒ වගේ ගිය අවුරුදු 10 ඇතුළත ඒගොල්ලන්ගේ තිබ්බ මීටින්ග්ස් සම්බන්ධයෙන් මිනිත්ස් ඒගොල්ලන්ගේ පාස් කරපු රෙසොලූෂන්ස් ඒවයි සහ බෝඩ් එක විදිහට කමිටි එකක් විදිහට නෙවෙයි බෝඩ් එක විදිහට ඕවරෝල් බෝඩ් එක විදිහට තිබ්බ මීටින්ග්ස් වල මිනිත්ස් and resolutions අරන් ඔක්කොම ටික මේ රෙජිස්ටර්ඩ් ඔෆිස් එකේ තියෙන්න ඕනේ. Then certificates required to be given by the directors under this act. ඒ කියන්නේ දැන් මේ අපේ companies act එකේ මොන හරි තියනවානේ මේ directors ලා දෙන්න ඕනේ කියලා තියෙන සහතික මොන හරි යති ඔය companies act එක අස්සේ. අන්න ඒවා ගිය අවුරුදු 10 ඇතුළත එහෙම directors ලා විසින් ලබා දීපු සහතික පත්‍ර. The register of directors and secretaries. මේ section 223 මම මේක කරන්නම් directors, secretaries and auditors කියන පාඩම් දෙක කරනකොට මේ ඒකේ තියෙනවා මේ section 223 යටතේ මේ directors ලාගේ සහ secretaries ලා මේ secretary කෙනෙක් company එකේ ඉන්න එක secretary කෙනයි ඒගොල්ලන්ගේ register එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ විස්තර දාලා. ඒ register එක මේක තියෙන්න ඕනේ. The copies of all written communications to shareholders or all holders of the same class of shares during last 10 years including annual reports prepared. එතකොට මේ company එකක් shareholders ලාත් එක කරපු මොනහරි communication සංනිවේදන කටයුතු කරන්න. එතනදී මතක තියාගන්න ordinary shareholders ලා විතරක්ම නෙමෙයි. ඕනම shareholder කෙනෙක්. ඒ කියන්නේ තියෙන share classes තියෙනවා. එක classes voting shareholders ඉන්නවා, non voting shareholders ඉන්නවා, preference shareholders ලා ඉන්නවා. ඔය එක classes වල ඒගොල්ලන්ට කරපු වෙනම කරපු සංනිවේදන කටයුතු ලිඛිතව කරපු සියල්ලම මේක ඇතුළත් විය යුතුයි. ඒ වගේම අවුරුදු 10ක් දක්වා ඒ වගේම annual reports සාමාන්‍යයෙන් මේ සමාගම් පනතේ 166 වෙනි වගන්තිය යටතේ තමයි annual reports හදන්න ඕනේ විදිය ඒව කරන්න ඕනේ දේවල් ගැන කියන්නේ. ඒතර ඒ සම්බන්ධයෙන් ඒ වගන්තිය යටතේ ඉරලා තියෙන විදිහට annual reports තියෙන්න ඕනේ. මෙන්න මේ කියන registered office එකේ copies of all financial statements and consolidated statements for last 10 years. ඒ කියන්නේ company එක තනි company එකක් නම් එයාගේ financial statements තියෙන්න ඕනේ. හිතන්නකෝ company එක group එකක් කියලා. දැන් Hayleys, John Keells Holdings, Unilever, Nestle ඔය වගේ එතන group එකක් තියෙනනේ. ඒ කියන්නේ එකම company name එක යටතේ ඇතුලේ තියෙන පොඩි companies ගොඩක්. ඒතර ඒ වගේ වෙලාවක දැන් Hayleys ගත්තොත් Hayleys කියන මුලින්ම පටන් ගත්ත company එකක් තියෙනවා. අන්න ඒ company එකේ financial statements තියෙනවා. ඊට අමතරව අර මුළු group එකේ ඉන්න ටික ඔක්කොම එකතු කරලා අවුරුද්දෙන් තිබුණ හතරනේ consolidated financial statements කියලා જાතිය. ඔක්කොම ටික එකතු කරගෙන ඉවරත් අපිට කියනවා group financial statements කියලා. අන්න ඒ ටිකත් තියෙනවා registered office එකේ ඇතුලේ. The copies of instruments creating or evidencing charges. ඒ කියන්නේ මේ collateral. ඒ කියන්නේ අපි company එකකින් ණයක් ගන්න යද්දී අපි එකට අපේට දෙයක් තියෙනවනේ. ඒක වාහනයක් වෙන්න පුළුවන්, දේපලක් වෙන්න පුළුවන්, building එකක් වෙන්න පුළුවන්. ඒ අපේට තියෙනකොට මේ ඒ සඳහා අපි හදනවා යම්කිසි මොකක් හරි තියෙනනේ document එකක් හදනවනේ නිකන් දෙන්නේ නෑනේ මේක ගන්න කියලා. ඒ හදන document එකේ copy එකක් තියෙන්න ඕනේ. And the register of charges required to be kept under section 109 and 110. ඒ කියන්නේ මෙන්න මේ කියන sections දෙක යටතේ මොන හරි charges I'm sorry
charges කියන්නේ මේ තියෙන මේ collateral මේ තියෙන අපේට තියෙන දේවල් register කරලා තියෙනවා නම් මේවා register කරන්න ඕනේ මේ නැත්තම් ඒක වළංගු වෙන්නේ නැහැ මම ඒක කියන්නම් charges කරනකොට කියන්නේ අපේට තියෙන දෙයක් නිකන් අපිට කටවචනෙන් අපේට තියෙන දෙයක් ඒක ලියාපදිංචි කරන්න. ඒතකොට ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මොන හරි documents තියෙනවා නම් ඒවා තියෙන්න ඕනේ. And the share register මම ඒක shareholders lesson එක කරද්දි කරන්නම් මේ 123 වගන්ති යටතේ තියෙනවා අපේ shareholders ලගේ නම් ගම් විස්තර ඇතුළත් කරලා share register එකක් හදන්න. ඒතර company එකක shareholder කෙනෙක් වෙන්න නම් ඇත්තටම එයාට මේ share register එකේ නම ඇතුළත් වෙන්න ඕනේ. නැත්නම් shareholder කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේ වෙලාවකදී මේ share register කියන එක තියෙන්න ඕනේ. ඒ වගේම the accounting records ආර අපි දැන් මේ ටිකකට කලින් කතා කරා වගේ ගිය අවුරුදු 10කට අදාළව accounting records තියෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ මට හරියට මතක නැහැ මම මේ section එක refer කරාද මම මේ දැන් refer කරේ නෑ මේක. මේ සමහර කලාවට මේකේ තව තියෙනවද දන්නේ නැහැ තියන්න ඕන දේවල් මට හරියට මේක sure නෑ මට මම ඇත්තට මේ දැන් මේක කරන්න කලින් මම මේක refer කරේ නැති නිසා මේ දැන් වෙනට එක්සෑම් එකේදී ඔය 10ක් 15ක් ලියන්නේ නැහැ නේ නිසා මේ ටිකේ ඔය රෙජිස්ටර්ස් ටිකයි ඊට අමතරව තව කීපයකුයි මතක තියාගන්න මේ මතක තියාගන්න අවුරුදු අදාළ ඒවා මෙතන නම් තියෙන අවුරුදු 10 විතරයි තියෙන්නේ වෙන අවුරුදු නැහැනේ ඒ අවුරුදු මතක තියාගන්න මේ මොකද නිකන් ලියලා හරියන්නේ නැහැ financial statements දාන්න ඕනේ එහෙම නෙමෙයි ඒක හරියට explicit විදිහට ලියන්න express වෙන විදිහට අවුරුදු 10ක් දක්වා කියන එක ඒ නිසා එක චුට්ටක් මතක තියාගන්න කොහොමද accounting records තියන්න ඕනේ? කියන්නේ කොයි විදිහටද? මෙතන කියනවා shall be kept in written form. කියන්නේ ලිඛිතව තියෙන්න ඕනේ or in a form in a manner that allows the documents and information that compromise the records to be easily accessible and convertible into a written form. දැන් මෙහෙම දැන් අපි දන්නවනේ දැන් වර්තමානයේ අපි manually ගිනුම් තියන්නේ නැහැ තඩි පොත් අරගෙන ඕවල accounts ගගහ තියන්නේ නැහැ ඉස්සර තමයි තිබ්බේ. දැන් ඒවට වෙනම softwares තියෙනවා. එතකොට දැන් මෙතන කියන්නේ එක්ක ලිඛිතව තියෙන්න ඕනේ. ලිඛිතව නැත්තම් වෙන ඕනෑම මාධ්‍යකින් තියන්න පුළුවන්. හැබැයි ඒක ඉතා පහසුවෙන් මේ වගේ ලිඛිත මාධ්‍යයකට හරව ගන්න පුළුවන් වෙන්න ඕනේ සහ පහසුවෙන් ඒකට අපිට access තියෙන්න ඕනේ. මොකද කියන්නේ? ඉක්මනට ඒකට ළඟා වෙන්න පුළුවන් වෙනවා. කියන්නේ දැන් software එකක් තියෙනවා අපිට අගලගේ print out එකක් ගන්න පුළුවන්. ඒක මොකක් හරි මම දන්නේ PDF කරලා හරි කරන්න පුළුවන් ඇති ළමයි sorry මට technical knowledge එක නැහැ කියනවා නම් මේ technological නේ කොහොමද හරි කමන්නේ මට අන්න ඒක නෑ මම දන්නේ නැහැ software එකකින් කොහොමද ඒක print outs ගන්න කියලා එහෙම කොහොමද ගන්න පුළුවන් ඇති කියලා හිතනවා අන්න ඒ වගේ එහෙම කරන්න පුළුවන් නෑ ඒක software එකක් විතර තියාගත්තට කමක් නැහැ පොතේ ලියන්න ඕනේ නැහැ කියන එක තමයි මෙතන කියන්නේ A company shall ensure that adequate measures exist to prevent the records being falsified and detect any falsification of them. මතක තියාගන්න accounting records වල accuracy එක නිර්වද්‍යතාවය ඉතාමත් වැදගත්. මේකේ සාමාන්‍ය වගකීම නම් තියෙන accountants ලාට තමයි. يعني ඒගොල්ලන් තමයි මේක sure කරන්න ඕනේ මෙතන නිවැරදි කියන එක. දැන් manually තිබ්බත් software එකක් විදිහට තිබ්බත් හැමෝටම මේක බලන්න ඕන වෙලාවක ඇවිල්ලා බලන්න අවසර දෙන්න බෑ. ඒතර ඕන කෙනෙකුට මෙතන ගිහිල්ලා වෙනස් කරන්න පුළුවන්. ඒක ඒ සඳහා තියෙන්න ඕනේ යම්කිසි මොනවද ඒකට කියන්නේ measures ටිකක් දාන measures කියලා කියන්නේ නිකන් යම්කිසි පියවර ටිකක් අරන් තියෙනවා accounting department එකේ මෙන්න මේ කියන්නේ මෙන්න මේ කීප දෙනාට විතරයි මෙතන ගිහිල්ලා මේ accounting records බලන්න පුළුවන් හදන්න පුළුවන් වෙනස් කරන්න පුළුවන් නැත්නම් හිතනකො already දැන් අපි දැම්මා ඊයේ මෙන්න මෙච්චරක් බඩු විකුණුණා කියලා දැම්මට පස්සේ දවසේ අන්තිමට ඒකයි වෙනස් කරන්න ඕන නම් head of the accounting department එකේ head මේ අවසර ගන්න ඕනේ. අර ඒ වගේ මොනවා හරි පියවර ටිකක් නැත්නම් මොනවා හරි අර නිකන් සෑහීමකටපත් වෙන්න පුළුවන් තරමේ යම්කිසි මොනවාද කියන්නේ actions ටිකක් යම්කිසි ක්‍රියා වලින් අරගෙන තියෙන්න ඕනේ. යම්කිසි ක්‍රියාකාරකම් කරලා තියෙන්න ඕනේ. මේක කියන්නේ අපි දාලා තියෙන accounting records වල මේ අතුලත් කරලා තියෙන තොරතුරු වෙනස් කරන්න බැරි වෙන්නේ. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද? නිර්වද්‍යතාවයට එක ප්‍රශ්නයක් වෙනවා. ඕන කෙනෙකුට කියලා ඕන වෙලාවක ගිහිල්ලා බලලා ඒව වෙනස් කරන්න පුළුවන් නම් ඉලක්කම් වෙනස් කරන්න පුළුවන් නම් අගට බිඳුවක් දාන්න පුළුවන් වුණා නම් එහෙනම් මෙතන ප්‍රශ්නයක් වෙනවා. ඒත් එහෙම නොවෙන්න වග බලා ගන්න ඕනේ කම්පැනි එකක් වුණාම. මෙතන තියෙන්නේ accounting records පාර්ශවයන් 3 දෙනෙකුට ගිහිල්ලා check කරන්න පුළුවන්. directors වලට කරන්න පුළුවන්, shareholders වලට කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඇත්තටම
පබ්ලික් එකලත් ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවටත් ඇවිල්ලා පුළුවන් මේවා බලන්න. දැන් මතක තියාගන්න එහෙම කියලා නිකන් රෙජිස්ටර්ඩ් ඔෆිස් එකේ ඉන්නේ දැන් මේවා තියෙන්නේ. රෙජිස්ටර්ඩ් ඔෆිස් එකේ ඉස්සරහින් යන ඕන මිනිහෙකුට ඒක ඇතුළට ගිහලා මේ ඕගොල්ලන්ගේ කන්ට්‍රි රෙකෝඩ්ස් ගන්නට බලන්න ඕනේ. එහෙම එකක් නැහැ. එහෙම හැමෝටම කරන්න බෑ. A company shall keep the above records available for inspection by any person who serves written notice. මතක තියාගන්න මම දැන් හිතන්නකෝ මම සාමාන්‍ය පුද්ගලයෙක් මට ගිහිල්ලා හේලිස් එකේ account records බලන්න ඕන නම් මම ඒගොල්ලන්ගේ registered office එකට ගිහිල්ලා මට අර reception එකේ නක් කඩ කියලා කියන්න බෑ අනේ අක්කේ මට account records බලන්න ඕනේ පොඩ්ඩක් ගේන්න පුළුවන්. එහෙම නෙමෙයි මට ඒකට ලිඛිත අවසරයක් තියෙන්න ඕනේ. ඉතින් මම නිකන් කටින් කියලා හරියන්නේ නැහැ. මොකද ඔය account records වල තියෙනවා confidential information රහසිගත තොරතුරු. ඉතින් කම්පැනි එකකට තියෙන රහසිගත තොරතුරු කම්පැනි එකේ යම් කිසි ඔය තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ අර ඔය hidden මොනවා හරි පාවිච්චි කරලානේ රහසිගත දේවල් පාවිච්චි කරලානේ. මේ ඒ නිසා ඒ වගේ තොරතුරු වල ඇතුළත් වෙන නිසා හැමෝටම නිකන් ඔය ඉස්සරහින් යන හැමෝටම කියලා ඒවා බලන්න බෑ. ඒකට වෙනම ලිඛිත අවසරයක් තිබිය යුතුයි. Of such intention to inspect the company. ඇයි ආයක ඉන්ස්පෙක්ට් කරන්නේ කියන එක සම්බන්ධයෙන් යාට ඒ දේවල් දාලා written document එකක් තියෙනවා. දැන් shareholder කෙනෙකුට නිකන් ගිහිල්ලා අර නිකන් මගේ කම්පැනි එකේ මට shares තියෙනවානේ ගිහිල්ලා නිකන් වැඩ ගිහලා වඩ දෙන්න මම මේ shareholder කෙනෙක්ව දන්නේ නැති වුණාට එහෙම බෑ. ඒකට මට ලිඛිත අවසරයක් තිබිය යුතුයි. annual return. මේ annual return කියලා කියන්නේ annual reports නෙමෙයි. මේක වෙනස්. right? මේක කියන්නේ subject to the provisions of the subsection 3. මේ subsection 3 එකේ තියෙන ඒවට යටත් මේ subsection 3 එකේ කියන්නේ the provisions of this section, ඒ කියන්නේ 131 වෙනි වගන්තියේ දීලා තියෙන මග පෙන්වීම shall not apply to a company in the year of its incorporation. පටන් ගත්ත අවුරුද්ද තියෙනනේ පටන් ගත්ත අවුරුද්දට මෙන්න මේ දීලා තියෙන දේවල් මේ වගන්තිය අදාළ වෙන්නේ නැහැ. පටන් ගත්ත අවුරුද්දට. So ඒක තමයි මේ කියන්නේ subject to the provisions in subsection 3. ඉතින් subsection 3 එක කියන්නේ මේක. මේවා අදාළ වෙන්නේ නැහැ කියන එක. අදාළ වෙන්නේ නැහැ කියන එක. එතකොට every company shall at least once in every year deliver to the registrar an annual return in the prescribed form containing the matter specified in 5th schedule. මෙතන කියන්නේ දැන් ওই schedule කතාව අපිට ආවා articles of association prospectus. Articles of Association වල model articles තියෙන්නේ schedule 1 එකේ. ඒතර prospectus එකේ model prospectus එක තියෙන්නේ schedule 4 එකේ. Annual return එකේ model එක තියෙන්නේ schedule 5 එකේ. 5th schedule. ඒතර 5th schedule එකේ දීලා තියෙනවා මෙන්න මේ විදිහට තමයි annual return එක හදලා දෙන්න ඕනේ කියලා මේ යම්කිසි application විදිහක් තියෙනවා. ඒතර ඒ කියලා තියෙන විදිහට ඒ කියලා තියෙන දේවල් දාලා හැම අවුරුද්දකම registrar යවන්න ඕනේ annual return එකක් හදලා. හැම අවුරුද්දකටම එක සැරයක් at least once in every year. එතකොට මේ පළවෙනි අවුරුද්දේ කම්පැනි එක පටන් ගත්ත පළවෙනි අවුරුද්දේ annual return එක යවන්න ඕනේ නැහැ තාම. ඒක තමයි මෙතන කියන්නේ. annual පළවෙනි අවුරුද්දේ ඕනේ නැහැ. හැබැයි ඊට පස්සේ හැම අවුරුද්දකම අඩුම තරමේ එක වතාවක්වත් මේක යවිය යුතුයි. Sorry. The annual return shall be completed within 30 working days from the date of the annual general meeting. Whether or not that meeting is the first or only meeting of the shareholders in the year. ඒ කියන්නේ දැන් අපි අවුරුද්දක් ගත්තාම යම් කිසි කැලෙන්ඩර් ඉයර් එකක්. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා අවුරුද්දක් ගත්තාම ඔය අවුරුද්දේ කොහොමද annual general meeting නම් තියෙන එකයිනේ. වාර්ෂික මහසභා රැස්වීම, වාර්ෂික සාමාන්‍ය රැස්වීම නැහැ. ඔය වාර්ෂික එකක් තියෙන එකයිනේ කොහොමද අවුරුද්ද දෙකයිනේ ඒකනේ වාර්ෂික කියන්නේ. හැබැයි අපි දන්නවනේ තව මීටින්ග්ස් જાතියක් තියෙනවා කියලා extraordinary general meeting කියලා. ඒතර අවුරුද්දක් ගත්තාම සමහරවිට අවුරුද්දකට shareholders ලාගේ meeting එකක් තියෙන්න පුළුවන් නැත්නම් කීපයක් තියෙන්න පුළුවන්. annual general meeting එකයි තමයි extraordinary general meeting 3-4ක් තියෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒතර හිතන්නකෝ ඒ අවුරුද්දේම තිබෙ annual general meeting එකක් විතරයි කියලා. ඒතර ඒ අවුරුද්දේ meetings එකයි තිබුණේ. annual general meeting එකත් එක්ක තව EGM 3ක් තිබෙනවා. ඒතර overall meeting 4ක් තිබුණා. ඒතර එතනදී ප්‍රශ්නයක් නෑ. එක meeting එකයිද meeting 4ක් තිබ්බද ඒක කිසිම අදාළත්වයක් නෑ. annual general meeting එක තිබ්බ දවසේ ඉඳන් වැඩ කරන දවස් 30ක් ඇතුළත මේක අනිවාර්යයෙන් රෙජිස්ටර් යවන්න ඕනේ. ඒක තමයි මෙතන කියන්නේ. අපිට ඊට පස්සේ තියෙන EGM ඒවා අපිට වැඩක් නැහැ. AGM එකෙන් දවස් වැඩ කරන දවස් 30ක් ඇතුළත මේක යවන්න ඕනේ. The company shall forthwith forward to the registrar a company of the return. company එකේ copy එකක් යවන්න ඕනේ. මේ company එකේ copy එක නෙමෙයි sorry annual return එකේ copy එකක් යවන්න registrarට. signed both by director and secretary. company එකේ secretary සහ එක director කෙනෙක් sign කරලා මේක යවන්න ඕනේ රෙජිස්ට්‍රාර්ට.
ඊළඟට දැන් අපි කතා කරනවා ෂෙඩියුල් 5 වෙනි එක. 5 වෙනි ෂෙඩියුල්. 5 වෙනි ෂෙඩියුල් එකේ තියෙනවා ඇත්තටම දේවල් 14ක්. කියන ඇනුවල් රිටර්න් එකේ දාන්න ඕන දේවල් 14ක් තියෙනවා. මේක දැන් පටන් අරන් තියෙන ඔයගලන්ට පේනවානේ 100 එකෙන් ඉන්නම් කියලා. ඉතින් A and B කෝ A and B එක ටිකක් දිගයි. තඩි ලොකු පැරග්‍රාෆ්ස් දෙකක් තියෙනවා. ඒ දෙකේම කියන්නේ ෂෙයා හෝල්ඩර්ස්ලා ගැන. මම ඒක මෙතන දැම්මේ නැහැ මෙතන ඉඩ නැති නිසා. මේකේ තියෙන අර ෂෙයා හෝල්ඩර්ස්ලා අර නිකන් මම පොඩි උදාහරණයක් දෙන්නම්. ඒ කියන්නේ ඒක මම කියලා බලලා මට තේරෙන්නේ මෙන්න මේ විදිහට. හරියට නිකන් අර දැන් අපි දන්නනේ ෂෙයා හෝල්ඩර්ස්ලා මාරු වෙනවානේ. හැම අවුරුද්දම එකම සෙට් එකකින් ඉන්නේ නැහැනේ. හිතන්නකෝ ගිය අවුරුද්දේ ඇනුවල් රිටර්න් එක යවුවට පස්සේ මේ අවුරුද්දේ ඇනුවල් රිටර්න් එක යවනකම් ඒ ගියපු ගත වෙච්ච කාලය ඇතුළත මාරු වෙලා තියෙන රෙජිස්ටර් ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද? ඊළඟට මේ මාරු වෙලා තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලා කවුද? කී දෙනෙක් මාරු වෙලා තියෙනවද? අර ඒ වගේ එහෙම ටිකක් තමයි A and B වල තියෙන්නේ. කවුරුද මාරු වෙලා තියෙන්නේ? කී දෙනෙක් මාරු වෙලාද? අර එහෙම සීන් ටිකක් තමයි A B වල තියෙන ෂෙයා හෝල්ඩර්ස් සම්බන්ධයෙන්. ඒක ඔයාලා කීවල බලන්න. ඒක තේරෙන එක සිම්පල්. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතන දැම්මේ නැත්තේ අර එක දිග වැඩි හින්දා. මම සහ මට ඒක කෙටි කරන්න තේරුනේ නැහැ. බැලුවා හරි කියන එක කෙටි කරගන්න. ඒක පට්ටම දිගයි. මේ කොහමද ඕවරෝල් 14ක් තියෙනවා. මම මෙතන තියෙන ටික කියන්නම්. ඇනුවල් රිටර්න් එකේ තියෙන්න ඕනේ කවද ඉන්කෝපරේට් කරේ සහ කම්පැනි එකේ නම වෙනස් කරා නම් ඉන්කෝපරේට් කරාට පස්සේ නමක් දානනේ හිතනකො කම්පැනි එක පටන් ගන්නවා කමලලතා PLC කියලා පස්සේ කාලෙක නිකන් තේරෙන නම හරියන්නේ නැහැ කියලා මේක වෙනස් කරන ABC PLC එකට. එහෙම වෙනස් කරා නම් ඒ සම්බන්ධයෙන් කරුණ ඇතුළත් කරන්න ඕනේ. The address of the registered office. කම්පැනි එකේ registered office එක තියෙන address එක. The total number of shares issued by the company. Company එක දැනට issue කරලා තියෙන total number of shares ගාන. Then company එකේ stated capital එක ප්‍රකාශිත ප්‍රාග්ධනය. The total number of shares forfeited. Forfeited. මතක නැහැ forfeited කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් ඉන්න බලන්න. Lost. Surrendered. Sacrificed. Paid. Okay. The total number of shares forfeited. මම හිතන්නේ overall කියන්නේ සම්පූර්ණයෙන්ම ගෙවල ඉවර කරපු shares ගන්න වෙන්නේ නැති. මොකද අපිට කම්පැනි එකකල shares ගන්න යනකොට සම්පූර්ණයෙන්ම ගෙවන්න නැතුව භාගයක් ගෙවල shares ගන්න පුළුවන්. මම හිතන්නේ අර overall සම්පූර්ණයෙන්ම ගෙවල ඉවර shares ගන්න. The total amount of shares for which share warrants are outstanding at the date of the return. ඒ කියන්නේ අපි return එක යවන දවසට share warrants කියලා જાතියක් තියෙනවා. share warrants කියලා කියන්නේ නිකන් අර convertible shares වගේ දෙයක්. ඒ කියන්නේ කොහොමද කියන්නේ? ඒ කියන්නේ ඔයා ගන්නේ කම්පැනි එකේ shares නෙමෙයි. ඔයා ගන්නේ අපි හිතමුකෝ bonds කියලා. හැබැයි යම්කිසි කාලයකට පස්සේ ඔයාට පුළුවන් ඒක shares වලට convert කරගන්න. කාලයක් ගිහිල්ලා. ඒ වගේ එකක් තමයි නිකන් share warrants කියන්නේ. එහෙම නැත්නම් අර share options වගේ જાතියක්. ඒ කියන්නේ මේ ඩිරෙක්ටර් කෙනෙක්ට share option එකක් දෙනවා. option එකක් දෙනවා කියලා කියන්නේ යාට යම්කිසි හිතන්නකෝ තව අවුරුදු 3කට පස්සේ යාට පුළුවන් ඒක shares වලට හරව ගන්න. අර ඒ වගේ දේවල් share warrants. ඒ වගේ share warrants දීලා තියෙන shares ගන්න කීයද මේ annual return එකේ අවන දවසට the total amount of share warrants issued and surrendered respectively since the date of the last return. කියන්නේ අන්තිමට යහු රිටර්න් එක දවසේ ඉඳන් කොච්චර share warrants ගණන් දීලා තියනවද ඒ සම්බන්ධයෙන් විස්තර මේක ඇතුළත් කළ යුතුයි. The number of shares comprised in each share warrant. අර කියලා තියෙන share හැම warrant එකකම කියන්නේ share option එකක් දුන්නොත් option එකට කොච්චර shares ගණනක් ඇතුළත් වෙනවද. අර ඒ වගේ දැන් අපි තුමු share option එක ඩිරෙක්ටර් කෙනෙකුට දෙන ඒකේ තියෙනවා යාට තව අවුරුදු 3කට පස්සේ එයාට පුළුවන් ඒ share option එක දීලා කම්පැනි එකේ shares 1000කට අයිතිකාරය වෙන්න. ඒතර එතනදී 1000ක් කෙනෙක් කියන්නේ share warrant එකට අදාළ වෙන්නේ shares 1000ක්. අන්නේ number එක තමයි මෙතනදී කියන්නේ ඒ දේවල් මේ annual return එකේ ඇතුළත් වෙන්න ඕනේ. Declaration and the certificate sent by the private company with annual return. කියන්නේ private company එකක් නම් අපේ company එක මේ annual return එක යවනකොට තව දෙකක් යවන්න ඕනේ. declaration එකකුයි certificate එකකුයි. මේ declaration එකේ කියන්නේ ඒක directorsලා තමයි sign කරන්න ඕනේ මේ declaration එක. To the effect that to the best of their knowledge and belief. ඒ කියන්නේ directors ලගේ
පූර්ණ දැනුම සහ ඒගොල්ලන් විශ්වාස කරන ආකාරයට they have done all things required to be done by them under this act. කියන්නේ මේ අපේ සමාගම් පඬිතේ දීලා තියෙනනේ ඒගොල්ලෝ කළ යුතු දේවල් ටිකක් ඩිරෙක්ටර්ස් ඒගොල්ලන්ගේ දැනුම සහ ඒගොල්ලන් විශ්වාස කරන ආකාරයට එහෙම කරන්න කියලා තියෙන හැමදේම ඒගොල්ලෝ කරා කියලා ඩික්ලරේෂන් එකක් දෙන්න ඕනේ. යම්කිසි ප්‍රකාශයක් යවන්න ඕනේ. ඊට අමතරව a certificate signed by a director and by the secretary. එක ඩිරෙක්ටර් කෙනෙක් සහ කම්පැනි එකේ ඉන්න සෙක්‍රටරි ලේකම් අත්සන් කරලා යවන්න ඕනේ සර්ටිෆිකේට් එකක්. ඒ සර්ටිෆිකේට් එකේ තියෙන්න ඕනේ the company has not issued any invitation to the public to subscribe any securities of the company. يعني company එක කිසිම prospectus එකක් නෑ අපි දන්නවනේ prospectus lesson එක කරා. ඒතර company එකක් මහ ජනතාවට අවිල්ලා company එකේ shares වලට subscribe කරන්න. ඒතර shares ගන්න කියලා ඇත්තටම invite කරන්නේ prospectus එකක් කරහනේ. ඒතර company එක එහෙම prospectus එකක් issue කරේ නැහැ since date of last annual return. annual return කියන්නේ අන්තිමටම annual return එක යවුවේ මේ ගිය අවුරුද්දේ අතර ගිය අවුරුද්දේ annual return එක යවපු දවසේ නම් මේ අවුරුද්දේ annual return එක යවන දවසේ නිකන් කිසිම prospectus එකක් issue කරලා නැහැ. මතක තියාගන්න මේක private company එකක් ගැන අපි කතා කරන්නේ. not a public company. private company එක මේ prospectus එකක් issue කරේ නැහැ. or date of the incorporation if it's a first annual return. හිතන්නකෝ දැන් okay මම මෙහෙම කියනකෝ සරලව. මෙතන කියන්නේ දැන් private company එකක් ගත්තාම අපි දන්නවා private company එකකට කිසිම වෙලාවක මහ ජනතාවට ඇවිල්ලා shares ගන්න කියලා invite කරන්න බෑ ආරාධනා කරන්න බෑ. එහෙම ආරාධනා කරන්න බෑ කියලා කියන්නේ ඒගොල්ලන්ට prospectus එකක් නිකුත් කරන්න බෑ. එතකොට මෙයාලා යවන්න ඕනි සහතිකයක් company එක ගිය අවුරුද්දේ අන්තිමටම annual return එක යවපු දවසේ ඉඳන් මේ දක්වා මේ වගේ prospectus එකක් issue කරේ නැහැ. හිතන්නකෝ දැන් මේ අපි කතා කරන්නේ පළවෙනිම annual return එක ගැන කියලා. කියන්නේ company එක පටන් අරගෙන පටන් ගන්න දවසේ ඉඳන් මේ දක්වා දැන් කිසිම annual return එකක් register යවලා නැහැ. මේ පළවෙනිම යවන්නේ තියෙන annual return. හිතන්නකෝ එහෙම annual return එකක් කියලා. ඒ වගේ අවස්ථාවකදී නම් මෙතන කියන්නේ පටන් ගත්ත දවසේ කියන්නේ incorporate කරපු දවසේ ඉඳන් මේ දක්වා prospectus එකක් issue කරේ නැහැ කියලා සහතික කරලා යවන්න ඕනේ. ඊට අමතරව where the annual return discloses the fact that the number of shareholders of the company exceeds 50. okay දැන් අපි දන්නවා section 27 ඉඳන් ඒ කියන්නේ වගන්ති 27 ඉඳන් වගන්ති 31 දක්වා තමයි සාමාන්‍යයෙන් private companies වලට විතරක් අදාළ වෙන නීති රීති ටික තියෙන්නේ. එතකොට මේ 27 වෙනි වගන්තියේ හරියට මතක නැහැ. පළවෙනි උපවගන්තියේ B part එකේ හරි ඔහොම මොකක් හරි එකක තියෙනවා 27 වෙනි වගන්තිය කුමාරි තියෙනවා private company එකකට ඉන්න පුළුවන් වැඩිම shareholdersලා ගාන 50යි කියලා. හැබැයි මේ 50ට අදාළ වෙන්නේ නැති කොටස් දෙකක් ඉන්නවා. හරිද? ඕගොල්ලෝ 27 වෙනි වගන්තිය ඕනනම් පොඩ්ඩක් රිෆර් කරලා බලන්න. මේකේ තියෙනවා ඉන්න පුළුවන් maximum ගාන 50යි. හැබැයි මේ 50ට අදාළ වෙන්නේ නැති පාර්ශව දෙකක් ඉන්නවා. එතන එක පාර්ශවයක් තමයි කම්පැනි එකේ එම්ප්ලොයි කෙනෙක් දැනට වැඩ කරන කෙනෙක් ෂෙයාර්හෝල්ඩර් කෙනෙක් වෙලා ඉන්නවා. ඒ වගේ අවස්ථාවක එයා මේ 50ට අයිති වෙන්නේ නැහැ. සහ අනිත් එක මම මතක නැහැ ෆෝමර් එම්ප්ලොයි ඔන්නම්ස කතා කරනකොට හරියට මේක මතක නැහැ මේ සම්පූර්ණ මේක. කොහොම හරි අර එතන කියන්නේ මේ 50ට අයිති වෙන්නේ නැති සෙට් එකක් ඉන්නවනේ. ඒතර දැන් හිතන්නකෝ කම්පැනි එකේ ෂෙයාර්හෝල්ඩර්ස් 60ක් ඉන්න පුළුවන්. හැබැයි එතන 10 දෙනෙක් හිතන්නකෝ අර වගේ කම්පැනි එකේ වැඩ කරන මිනිස්සු ෂෙයාර්හෝල්ඩර්ස් වෙලා කියලා. එතකොට එතනදී 50ට වඩා يعني 60ක් හිටියා කියලා ඒක තහනමක් වෙන්නේ නැහැ. මොකද මෙතන කියලා තියෙන්නේ අර එම්ප්ලොයිස්ලා එහෙම ෂෙයාර්හෝල්ඩර්ස්ලා වුණාට ඒගොල්ලන් මේ 50ට අදාළ වෙන්නේ නැහැ. ඒතර මෙතන කියන්නේ where the annual return discloses the fact that the number of shareholders exceeds 50. annual return එකේ තියෙනවා නම් company එකේ shareholdersලා ගන්න 50ට වඩා වැඩි කියලා and that the excess consists wholly of persons who under section 27 are not to be taken into account in relation to that limit. ඒ කියන්නේ යාලා සඳහන් සහතික කරන්න ඕනේ 50ට වඩා වැඩි කියලා annual return එකේ දාලා තියෙනවා නම් shareholdersලා ගන්න ඒ 50ට වඩා වැඩි සීන් එකේ 50ට වඩා වැඩි වෙලා ඉන්න කට්ටිය අර කියන වගන්ති 27 වෙනි එක යටතේ අර 50ට අයිති වෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙන අයට කියන්නේ අතුලත් වෙනවා කියලා මේකේ දාන්න ඕනේ. I'm sorry ලා මගේ සිංහල ඔයගලන්ට තේරෙන්නේ නැද්ද දන්න. මට ඒක ඊට වඩා හොඳ විදිහකට කියන්න ඒ කියන්නේ නිකන් මේ වගේ දෙයක්. I'm sorry ලා මම ඇත්තටම මට සමහරක් වෙලාවට මොකක් හරි දෙයක් විස්තර කරන්න යනකොට සමහරකට මට ඒක හරියටම සිංහලෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කම්පැනි එකේ ෂෙයාර්හෝල්ඩර්ස්ලා ඉන්නවා නම් 70ක්.
අපිට දීලා තියෙන උපරිම ගාණ 50යි. හැබැයි දැන් මම කිව්වා annual return එකේ මෙතන දීලා නැති වුණාට අර දීලා තිබ්බ set එකේ දීලා නැති වුණාට overall දේවල් 14ක් අපි ඇතුළත් කරන්න. ඒතර 14 A and B වල තියෙන shareholders සම්බන්ධයෙන්. මම ඒක කිව්වා කලින් slide එකකට. ඒතර ඔතන තියෙනවා shareholdersලා ගාණ, ඒගොල්ලන්ගේ නම් අරන් ඕක ඇතුළත් වෙනවානේ. එතකොට private company එකකට ඉන්න පුළුවන් උපරිම ගාණ 50යි. හිතන්න අපේ private company එකේ 70ක් ඉන්නවා. ඒ වගේ අවස්ථාවකදී ඉතුරු ඒ කියන්නේ 50 පැනලා ඉන්න ප්‍රමාණය. يعني ඉතුරු 20 දෙනා අර 27 වෙනි වගන්තියේ දීලා තියෙන 50ට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා දීලා තියෙනනේ පාර්ශවයන් දෙන්නෙක්. අන්න ඒ දෙන්නාට තමා මේගොල්ලෝ ඇතුළත් වෙන්නේ කියලා සහතික කරන්න ඕනේ මේ ඩිරෙක්ටර් කෙනෙක් සහ සෙක්‍රටරි. ඒක තමයි මෙතන කියන්නේ. ඒතර මේ යවන සහතිකේ මෙන්න මේ දේවල් දෙක සම්බන්ධයෙන් ඇතුළත් වෙන්න ඕනේ ප්‍රොස්පෙක්ටස් එක ගැන, ෂෙයා හෝල්ඩර්ස්ලා ගැන. මේක අපි කරා 148 කියන කන්ට්‍රි රෙකෝඩ්ස් තියාගන්න ඕනේ කියලා 49 කියනවා ලංකාව විතර තියෙන්න ඕනේ කියලා. ශ්‍රී ලංකන් accounting and auditing standards මේකේ මේ ඇක්ට් එක 1995 තමයි අත්‍තරම හඳුන්වලා දුන්නේ. මේ ඇක්ට් එකෙන් කරපු දේවල් ටිකක් තමයි මේ තියෙන්නේ. මේ ඇක්ට් එකෙන් තමයි provide for the establishment of Sri Lankan auditing and accounting standards. يعني මේ ඇක්ට් එකෙන් තමයි ලංකාවේ ගිණුම් කරන සහ විගණන ප්‍රමිතීන් ආවේ. සහ to establish the Sri Lankan accounting standards and monitoring board. ලංකාවේ තියෙනවා Sri Lankan accounting standards monitoring board එකක් කියලා. මම හිතන්නේ ඒක chartered එක යටතේ තමයි අත්‍තරම ක්‍රියාත්මක වෙන්නේ. chartered institution එක institute එක යටතේ. ඒක ඇත්තටම පටන් ගත්තේ ආරම්භ කරේ මෙන්න මේ කියන පනතෙන් to provide for matters connected therewith or incidental thereto. ඒ කියන්නේ මේ auditing සහ accounting සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒ සම්බන්ධයෙන් මඟ පෙන්වීමක් කිරීමත් මෙන්න මේ කියන පනත යටතේ සිද්ධ වෙනවා. මේ පනත දෙවෙනි වගන්තියේ කියනවා the Institute of Chartered Accountants of Sri Lanka. කියන්නේ ලංකාවේ අර ඕගොල්ලන් chartered කරන ළමයි දන්නවා. අර මල්ලේසේකර මාවතේ තියෙන chartered institute එක. Shall from time to time adopt such accounting standards as may be necessary for the purpose of maintaining a uniform and high standard in the preparation and presentation of the accounts of business enterprises. They're making a chartered institution එක කාලෙන් කාලෙට අපි දන්න accounting standards වෙනස් වෙනවා කියලා කාලයත් එක්ක අලුත් දේවල් එනවා accounting standards වෙනස් වෙනවා. මෙන්න මේ විදිහට එන accounting standards වල සිද්ධ වෙන වෙනස් වීම වලට මේ chartered institution එක මේ ඒගොල්ලන් ඒකට adapt වෙන්න ඕනේ. يعني ඒකට මොකද කියන්නේ? හැඩ ගැහෙන්න ඕනේ. හැඩ ගැහිලා ඒ කියන ආකාරයට තියෙන ප්‍රමිතීන් වෙනස් කරන්න ඕනේ. ඇයි මේගොල්ලෝ වෙනස් කරන්න ඕනේ? To maintain a uniform and high standard in the preparation and presentation of accounts. business වල තියෙන accounts අපි ඉදිරිපත් කරද්දී සහ ඒවා හදනකොට ඒ සම්බන්ධයෙන් අර නිකන් uniform කියලා කියන්නේ නිකන් අර එකම විදියට හැමෝම එකම විදියට හදන එකම විදියට හදන්න ප්‍රමිතියන් සෙට් එකක් සහ ඒකට නිකන් හොඳ ක්වොලිටි එකක් දෙන විදිහට මේගොල්ලන් කාලෙන් කාලෙට මේ accounting standards ඒගොල්ලන් වෙනස් කරන්න ඕනේ. business enterprises specified by that. ඒතර මෙතන මේ business enterprises කියලා කියන්නේ මෙන්න මේවා. බැංකු, ඊළඟට insurance companies, ඊළඟට leasing companies, ඊළඟට මේ Colombo Stock Exchange Securities and Exchange Commission මොකක්ද කියලා කියන්නේ? විනිමය සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. අන්න ඒක. ඒක යටතේ ලියාපදිංචි කරලා තියෙන companies. ඒතර මම හිතන්නේ ඒකට අදාළ වෙනවා Colombo Stock Exchange එකේ තියෙන ඒවාත් අදාළ වෙනවා මම හිතන්නේ. මොකද Colombo Stock Exchange එක රෙජිස්ටර් කරලා තියෙන SEC එක යටතේනේ. වෙන්නේ නැති. මම හිතන්නේ. කළා මේ registered මේ quoted companies මම හිතන්නේ අතුලත් වෙන්නේ නැති. To operate unit trust and operate stock exchanges. Yeah. So මෙන්න මේ කියන business කියන්නේ මෙතන මේ පළවෙනි මේ section 2 එකේ business enterprises කියලා තියෙන මෙන්න මේ කියන දේවල්. මෙන්න මේ කියන ආයතන තමයි ඒකට අදාළ වෙන්නේ. ඒතර ඒ ආයතනවල accounts හදනකොට සහ ඒවා ඉදිරිපත් කරනකොට ඒකට හොඳ quality එකක් තියාගෙන යන්න කාලෙන් කාලයට මේ chartered accounts මේ chartered institute එක accounting standards වෙනස් කරන්න ඕනේ. 6 වෙනි section එකේ කියනවා it shall be duty of every specified business enterprise කියන්නේ මේ දීලා තියෙන business enterprises වලට තියෙනවා වගකීමක් to prepare its accounts. ඒගොල්ලන්ගේ ගිණුම් වාර්තා හදනකොට in compliance with the SLAs ලංකාවේ තියෙන Sri Lankan accounting standards ලංකාවේ තියෙන ගිණුම් කරන ප්‍රමිතීන් වලට යටත් ඒගොල්ලෝ ඒක හදන්න ඕනේ and take all necessary measures to ensure that its accounts are audited in accordance with the SLAs. ඒගොල්ලන් තව මේක මේ අවශ්‍ය කරන සියලුම විධිවිධාන ගන්න ඕනේ. ඒගොල්ලන්ගේ company ගේ audits company ගේ accounts
ගිණුම් වාර්තාවන් ඔඩිට් කරනකොට මේ කියන ශ්‍රී ලංකන් ඔඩිටිං ස්ටෑන්ඩඩ්ස් සහ අකවුන්ටිං ස්ටෑන්ඩඩ්ස් වලට යටත්ව මේගොල්ලෝ මේක කරනවා කියලා. ඇයි ඔඩිට් කරන්නේ? ඔඩිට් කරන්න හේතුවක් තියෙනවා. අතන ඔඩිට් එකක එක්ස්ටර්නල් ඔඩිට් එකක් කරන ප්‍රධානම අභිප්‍රාය පරමාර්ථය තමයි to ensure that the company's financial statements present a true and fair view of its financial performance and the condition. ඒක තමයි ඔඩිට් එකක් කරන එකේ ප්‍රධාන හේතුව. දැන් මේක සිංහලෙන් විස්තර කරන එක තමයි මට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. මෙතන කියන්නේ කම්පැනි එකක ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වල කම්පැනි එකේ මූල්‍ය තත්ත්වය සහ කම්පැනි එකේ මූල්‍ය තත්ත්වය මෙතන ෆයිනෑන්ෂල් කන්ඩිෂන් එක මැදම ෆයිනෑන්ෂල් පොසිෂන් වෙන්නේ. මේ කම්පැනි එකේ මූල්‍ය තත්ත්වය සහ කම්පැනි එකේ performance කියන්නේ කම්පැනි එකේ ක්‍රියාකාරීත්වය. එහෙම කියන්නේ කම්පැනි එකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නිර්වද්‍ය සහ සාධාරණ ආකාරයේ ප්‍රතිරූපයක් ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට්ස් වලින් දෙනවා කියන එක මේගොල්ලන් කියන්නේ ඔඩිට් එකෙන් මේගොල්ලන් තහවුරු කරන්න ඕනේ. ඒතර ඒ තහවුරු කරන්න ඕන කරන මඟ පෙන්වීම මෙන්න මේ කියන ගිණුම් කරන ප්‍රමිතින් වලින් ගන්න ඕනේ. මේ දීලා තියෙන බිස්නස් එන්ටර්ප්‍රයිසස්. හරි. දැන් මේ ස්ලයිඩ්ස් එක මම නිකන් කහ පාටක් තැඹිලිද මොකක් හරි පාටක් දාලා තියෙනවා. මම මෙහෙම කරන්න හේතුව තමයි මම මේක ඇත්තටම මමත් මේක පාඩම් කරේ නෑ. මමත් මේ ස්ලයිඩ්ස් දෙක අමතක කරලා දාලා තිබ්බේ. මොකද මේ නැෂනල් ඔඩිට් මේක ඇත්තටම මැඩම් කරේ නෑ. මැඩම් එක නිකන් සෙල්ෆ් ස්ටඩි or something තමයි කිව්වේ. මම බලලා පාස් පෙපර්ස් වල කොයිවත් මේක ඇත්තටම අදාළ වෙලා තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ කොහොමද අහලා තිබ්බේ නැහැ මේක සම්බන්ධයෙන්. ඒ නිසා ඇත්තටම මම මේක ඔලුවට දාගත්තෙත් නැහැ. නෑ මැඩම් මේක කිව්වා. මොකද මේ from the 20th amendment to the constitution මේක කිව්වා. මේක කිව්වා sorry. මැඩම් මේක කිව්වා මොකද මැඩම් කා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය. whatever amendment එක තහවුරු වුණොත් එහෙම මේ ලංකාවේ තියෙන National Audit Service Commission එක මේ අයින් කරනවා කියලා. එතකොට ලංකාවේ තව දුරටත් ඔඩිට් සම්බන්ධයෙන් බලන්න මේ නැත්තම් මේ public finance කියන්නේ මේ රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලන්න ඉන්ඩිපෙන්ඩන්ට් ස්වාධීන ආයතනයක් නැති වෙනවා කියලා මඩම් කිව්වා. මෙතන මේ National Audit Act එකේ තියෙන්නේ which has not been operative for over 2.5 years will come to effect because of this act. මේ ලංකාවේ තිබු Audit Service Commission එක Audit Service කියලා commission එකක් තිබ්බා. ඒක අවුරුදු 2.5කට නිකන් තිබ්බේ. කිසිම කටයුත්තක් කරේ නැහැ. ඒක 2018 මේ act එක ආවට පස්සේ තමයි පොඩක් නැගලා ඇවිල්ලා තියෙන්නේ. Bring proper and responsible public finance to the country. කියන්නේ not ලංකාව මේ රටට මේ අර හොඳ public finance ඒ කියන්නේ මෙතන මේ කියන්නේ government sector එක ගැන. මේ රාජ්‍ය ආයතන ගැන කියන්නේ. ඒතර රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් අර ඒගොල්ලන්ගේ මූල්‍ය කටයුතු හසුරවද්දී ඒ සම්බන්ධයෙන් අර වගකීමක් සහිතව සහ නිවැරදි ආකාරයෙන් කරනවා කියන එක සම්බන්ධයෙන් බලන පනතක් තමයි මේක. The public sector is usually operated by the government and not designed for the financial profit of its owners. ඒ කියන්නේ මේ public sector එක හදලා තියෙන්නේ government එකෙන්නේ. ඔය සංස්ථා දෙපාර්තමේන්තු හැමදේම විතර ඒගොල්ලන් ඇත්තටම profit එකක් බලාගෙන කරන දෙයක් නෙමෙයි කරන්නේ. ඒතර ඒගොල්ලන් මහජනතාවගේ මුදල් අරගෙන මහජනතාවගේ බදු මුදල් වලින් තමයි යාලා ඒගොල්ලන්ගේ කටයුතු කරගෙන යන්නේ. මොකද ඒගොල්ලන් ලාභයක් ලබා ගැනීම බලාපොරොත්තුෙන් කරන දේවල් නෙමෙයි. ඒතර ඒ වගේ අවස්ථාවකදී ඒ අරගන්න මුදල් වලින් මහජනතාවගේ මුදල් වලින් මෙයාලා මොකද කරන්නේ කියන එක බලන්න තමයි මේ කියන Audit Service Commission එක සහ මේ කියන Audit Committee මේ පනත ඇත්තටම මේව කරලා තිබ්බේ. සහ මේ 20 වෙනි සංශෝධනයෙන් මෙයාලා මේක අයින් කරන්න ගියේ. මේ එතකොට මේ public finance ඒ කියන්නේ මේ government එක රජය ගන්න මුදල් වලින් මොනවද කරන්නේ කියලා බලන්න එක අර ඒක ගැන හොයලා බලන්න කිසිම ස්වාධීන ආයතනයක් නැති වෙනවා. මම අතරම නම් දන්නේ ලංකාවේ මේක සම්මත වුණාද නැද්ද කියලා. sorry මම news බලන්නේ. An act to provide for powers, duties and functions of the Audit Service Commission, the establishment of the Office for the National Audit. To specify the role of the Auditor General. They have to incidentally therefore
අතරද මම මේක නම් චුට්ටක් හරි මම බලලා දෙනවා. මෙන්න මේ ස්ලයිඩ් එක නම් මම පොඩ්ඩක්වත් බලලා නැහැ. මේ මට පොඩ්ඩක්වත් ඔළුවටවත් යන්නේ මේක මේ මොනවද මේක තියෙන්නේ කියලා. ඔයගලන්ට ඕන නම් මට රික්වෙස්ට් එකක් කරන්න. මම මේක සර්ච් කරලා බලලා ඕනනම් ඔයගලන්ට කියන්නම් මේ ඇක්ට් එක මම බලලා රිෆර් කරලා. ඇත්තටම රිෆර් කරේ නැහැ මොකද මම පාස්පෝර්ට් බලලා එහෙම මොකුත් අහලා තිබ්බේ නැහැ. ඉතින් මම හිතුවා මේක අවශ්‍ය වෙන්නේ නැති වෙයි කියලා. මම එහෙම හිතුවා. සහ පොඩ්ඩක් ඉතින් කම්මැලි හිතුණා ඔය ඇක්ට් එකක් ඔය පනතක් අපෝ දිග අරගෙන බලන්න. ඕගලන්ට ඕනේ නම් මේක මට පොඩක් රික්වෙස්ට් එකක් දෙන්න. මම මේක ස්ටඩි කරලා ඔයාලට කියන්නම්. මොනවද මේක තියෙන්නේ කියන එක ඕන මේ දැනට නම් මම මේක ස්ටඩි කරලා නැහැ. I'm sorry and yeah මම charges කරන්න ඊළඟට තව රෙකෝඩ් එකකින් ඕගොල්ලන් මේ රෙකෝඩ් එක හදි කම්බිනේෂන් එකක් විදිහට ඒ කියන්නේ මම බාසිට කියලා දෙන මේ දෙක රෙකෝඩ් එක කම්බයින් කරන්න කියලා. හැබැයි මම මේක රෙකෝඩ්ස් දෙකක් විදිහට කරන්නේ. so ඊළඟ රෙකෝඩ් එකෙන් ආපහු මුණ ගැසෙමු. okay thank you and again හැමතිස්සෙම කියනවා වගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න. මම චුට්ටක් විතර මේ දවස්වල පොඩි කරදර ටිකක් ඉන්නේ. උනාට මට වෙලාවක් හම්බුනොත් මම ඔයගලන්ට සපෝට් එකක් දෙන්න. මේ ඉතින් මම ඇත්තටම ලයිව් කරන්නෙත් නැත්තේ ඒ රීසන් එක නිසා I'm really sorry for doing this and මම චුට්ටක් මට කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි මම ඉන්නේ. නැත්නම් මම ඇත්තටම මේක ලයිව් කරනවා. මේ ඇත්තට මම මේක නවත්තන්න ගියේ කරන එක මට කරන්න බැරි වෙයි කියලා හිතලා උනාට මේක කරන්නම කෙනෙක් නැහැ කිව්ව නිසා තමයි මම නැවත මේක කරන්න තීරණය කරේ. මේ පොඩි ඔය හම්බෙන වෙලාවක් අල්ලගෙන මේ ඔයගලන්ට මේක ඔයගලන්ට හිතන ඇති පොඩක් ස්පීඩ් වැඩි කියලා I'm sorry මට ඇත්තටම වෙලාව නැහැ මේක කරන්න. මම තියෙන චූටි වෙලාවෙන් තමයි මේක කරන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පර්සනලි මෙසේජ් එකක් දාලා අනිවාර්යෙන්ම මම සපෝට් එකක් දෙන්නම්. මම දන්න ප්‍රමාණයට. එච්චර තමයි කියන්න තියෙන්නේ. මම ඊළඟ රෙකෝඩ් එකෙන් ඔයගලන්ට charges ගැන කියලා දෙන්නම්.